ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. අද අපි තවත් අඟහරු ආදායකටයිපත් වෙලා තියෙන්නේ. යහපත් කාල ගුණයක් අපිට පැයක පමණ කාලයක් ලැබිලා තියෙනවා. අපි ඒක ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවීම දේශනා පිළිබඳ සමාලෝචනයටයි. අපි යනවා 23 වෙනි දේශනාවේ ගත කරන්නේ ශායන ප්‍රදේශයක් අපේ පොතේ સમાප්තයි 499 නැත්නම් 500 වෙනි පිටුව. ආයතින් අද අපේ සාකච්ඡාවට ආරම්භය ලබා ගැනීම පිණිස ඒ අදාළ කොටස සභාවට කියවීමෙන් ඉදිරිපත් කරන විදිහට මම ගෞරවයෙන් ඉල්ලා සිටින අපේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවීම දේශනා මාලාව 23 වන දේශනය. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ඡය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 23 වන දේශනයයි මේ. භව නිරෝධය නම් වූ නිවන විභව දිට්ඨියක් හෝ උච්ඡේද දිට්ඨියක් හැටියට නොසලකිය යුත්තේ තථාගතවරයා සත්ව ප්‍රඥප්තිය ඉක්මවා ඇති නිසාය යන නිගමනයට තුඩු දෙන සාධක කලින් දවසේ දේශනයේදී අපි උපුටා දැක්වුවා. තථාගතවරයා පිළිබඳවත් සත්ව පුජ්‍යල යන වචන සූත්‍ර දේශනාවල යෙදලා තිබුණත් එපමණකින්ම ශාස්වත දෘෂ්ටියට නැඹුරු වන අන්දමින් තථාගතවරයා මරණින් මත්තේහි පවතී කියන අදහසක් ප්‍රකාශ කිරීම ධර්ම විරෝධී බවත් අපට ඒ සූත්‍ර දේශනාවලින් පෙනී ගියා. අහංකාර මමංකාර මානානුසයන් දුරු කළ රහතන් වහන්සේ වෙන එකක් තබා මමය මාගේය කියන ඒ වචන පවා පාවිච්චි කරන්නේ ලෝක සමඤ්ඤා ලෝක නිරුත්ති ලෝක ව්‍යවහාර වලට එකඟ වීමක් වශයෙන් පමණක් බවත් අපි කලින් අවස්ථාවක සගාතක සංයුක්තයෙන් උපුටා දැක්වූ අරහං සූත්‍රයෙන් පැහැදිලි වුණා. ඒකේ අවශ්‍ය කොටස් දැන් ආයමත් මතක් කර ගන්නවා නම් ඒ රහත් වූ භික්ෂුව පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. මේ තාක්කල් අපි ඉදිරිපත් කරපේකේ මේ උද්ෘත නිතරම ගන්න මේ ධ්‍රුව පදය ඒතං සන්තං ඒතං පණීදා යද්දං සබ්බ සංඛාර සමතෝ කියන එක අහම්බෙකින්ම ඥානද සාංශේ තේරුම් ගත්තේ. ඒ ඉදිරිපත් කෙරුවේ නෑ. මේක ඔය ගිරිපානන්ද වගේ සූත්‍රවල විරාග සංඥා නිරෝධ සංඥා කියන දෙකටම පෙන්නලා තියෙන ওই වාක්‍ය. ඒකේ තියෙන්නේ මේ සංස්කාර සමතයක් ගැන. ඉතින් ඒක රූප සමතය, වේදනා සමතය, සංඥා සමතය දේවල් පිළිබඳව විශාල මත ඉන්දියාවේ පැවතිලා තියෙනවා. දැන් මේ දවස්වල දුරස්ත භාවනාවට අරන් තියෙන පංචත්තේ සූත්‍රයේ ඒකේ මේ සංඥා පිළිබඳව සංඥා ඇති, සංඥා නැති, ඇත්තෙත් නැති, නැත්තෙත් නැති කියන එක අරගෙන ගිහිලා තියෙන ගැඹුර කොච්චරද කියනවනම් අපිට අදාළද කියන තරම්. මොකට මේවා මේ ඇද කතා කරන්න කියලා. ඉතින් ඒ තේරම සර්වඥාන්සි සඳහන් කරනවා මහන්නේ මම උඹලට මේ බණක් කියන්නේ මේ තේරම දැනගෙන. ඒ නිසා මේවා අහක දාන්න එපා. අහක දැම්මොත් උඹ ඔක්කට අහු වෙනවා. මොකද මේ මිනිස්සු ඊටාම උත්කෘෂ්ඨ විදියට ඇවිල්ලා මේ සංඥා නිරෝධයක් ගැන එහෙම නැත්නම් සංඥා ඇති සංඥා නැති සංඥා ගැන කතා කරනකොට මම දන්නේ අද මුළු භාවනා ලෝකෙම පැටලිලා තියෙනවා. මේ සංඥා වගේ එක. ඒල කියනවා මම දන්නවා මේක දැනන කතාවනේ මේ සංඥා පිළිබඳ කතාව සංස්කාරයක්. හිතාගත්ත හිතලුවක්. හිතාගත්ත විදිහට හිතනවා. ආත්මයක් තියෙනවා සංඥාව තියෙනවා. ආත්මයක් තියෙනවා සංඥාව නැහැ. ආත්මයක් තියෙනවා සංඥා ඇත්තෙත් නැහැ. ඒත් වගේ හොඳ විස්තරයක් පොට්ටපාය සූත්‍රෙත් තියෙනවා. පංචත්තේ සූත්‍රෙත් තියෙනවා. අපි කිරුවේ 6 වෙනි දේශනාව. පස්වෙනි එක චන්ද්‍රරත්න හාමුදුරුවෝ කෙරුවේ. ඉතින් කියවනකොට තේරෙනවා මේ කියවන අපට මේ සූත්‍රය දේශනා කරන අපට නැත්තම් මට පුදුමාකාර අවබෝධයක් තියෙනවා. ඒ කියන හැබැයි තේරෙනවා අනික් අයට තේරෙනවදෝ නැද්දෝ කියලා. ඒ මොකද මේ ආනාපානෙවත් අල්ලා ගන්න බැරුව, බයක් ඉඳගෙන ඉන්න බැරුව,
සක්මන කෙලින් යන්න බැරුව කටයුතු කරන අයට කොහොමද මේ සංඥාව ඇතිකම නැතිකම ඇත්තේත් නැති සත්‍ය අල්ලගෙන උඹ ඉන්නේ හීන ලෝකෙක් කියලා දෙන්නේ. එයාට මේ හීන ලෝකේ පයින් ඇවිදින්න බැරුව ඉන්න මනුස්සයා. මේ හීන ලෝකේ බයක් වාඩි වෙලා ඉන්න ඕනේ කියන එක මං කියන්නේ. හිතේ නැතත් කන්නේ ඉන්න ඕනේ කියන එක තේරෙන්නේ නැති මනුස්සයා. මේ හීන ලෝකෙත් කතා නොකර හිටපන් කියන එක තේරෙන්නේ නැති මනුස්සයා. ඉතින් මනුස්සයා කොහොම තේරුම් ගනීද? මේ සංඥා ඇත්තේ මේ හැම වාක්‍යයක්ම සරුවචනසන කරනවා. ඒකත් මේ ඕලාරිකන් සංකතා. මේ සංඥා ඇති කියන එක මනෝ ප්‍රලාපයක්. සංඥා ඇති කියලා ඇති. තව කෙනෙක් කියන පිස්සුයා බලයෙන් බයන්නේ. එහෙම එකක් නැහැ. එහෙම සංඥා නැහැ. ආත්මයක් තියෙන එකේ පාටක් ගඳක් රසක් නැහැ. ඒකත් මනෝ විකාරයක්. මේ දෙකම මනෝ විකාර බව දැනගෙන මම ඉක්ම වේ සංඥා නෙවෙයි සංස්කාර. මේ හිතින් හිතා ගන්න හීන හිතවිලි. ආත්මයක් තියෙනවා ආත්මයක් නැත්නම් සංඥාවක් තියෙනවා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ නිකන් හොල්මන් වරින් වර පේනවා වරින් වර පේන්නේ නැහැ. මේකත් මනෝ විකාරයක්. ඔක්කොම මනෝපොබ්බංගමයි. ඒ නිසා මේ හිතන හිතවිලි පතන පැතුම් ප්‍රාර්ථනා පණිදී උපය උපාදාන අයින් කරපං. ඒ කවුද කැමති මේ හීන ලෝකයක ජීවත් වෙන්න අපි කැමති අරක ලැබේවා මේක ලැබේවා කියලා යන්නේ පැතුම් අන්නේ ඒ සංස්කරණ මිතිනදී ජොලිනේ අය මොන මගුලක් හදනවයි. ඒ හදන දේ හදපන් මේ තියෙන දේ නිකන් මේ දාඩි දාන්න. ඒක මොනවාරි කරන්න ඕනකට කරනවා මිසක උපන්නාට මේලෝ වෙන්න මිසක මොනම දෙයක්වත් නිෂ්පාදනය කෙරුවොත් ඒක මනෝ ප්‍රලාපයක්. ඒක විකාරයක්. පිස්සෙක් විසින් ඇති කරගත්ත පිස්සු විකාරයක්. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා ඕනම ශිල්පයක් දක්ෂයි නම් මිනිස්සෙකුගේ මොළයේ දුර්ලභමක් තියෙනවා කියලා. මොනවා හරි ශිල්පයකට මිනිස්සේ දක්ෂ නම් උගේ මොළයේ අඩුපාඩුවක් තියෙනවා. උට සාමාන්‍ය මනුස්සකම නැහැ. ඒ මොනක්වත් නැති මනුස්සයර සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඒ ශිල්ප දන්නේ නැහැ. ඉතින් මේ ශිල්ප ආයතන විද්‍යා ශිල්ප හදාරන්න ගිහිල්ලා මොලේ කුරුවල් කරන එක විතරයි කරන්නේ. මනුස්සකම නැති කරන එක විතරයි කරන්නේ. ඉතින් මනුස්සකම ඇති කරන්න නම් මොකක්වත් පතන්න එපා මේ තියෙන එකට හැඩ ගැහියන්. වැස්සොත් වැස්සට හැඩ ගැහියන්. කොරෝනා આવොත් කොරෝනා වලට හැඩ ගැහියන්. අවුව આવොත් අවුවට හැඩ ගැහියන්. මම මේ කාලේ ලංකාවේ ඉන්න නිසා මට පේනවා කාලගුණේ සුපිරි. අවුරුදු 10කට විතර පස්සේ තමයි මම මේ ලංකාවේ ඉඳි මට පේනවා යකෝ මේ අපරාධ පිටරට ගිහිල්ලා සෞතු කරගත්ත මේක හොඳ පිරිසුදු පැහැදිලි මේ හිත කය දනවන නිකන් සාමාන්‍යයෙන් වස් කාලේ තියෙන කාලගුණේ තමයි මේ තියෙන්නේ වස්සාන තමයි. දැන් තව දවස් 7යි යන්නේ හේමන්තට. උවිතටදී සැපයි. ඌකට හැඩ ගියන්කෝ. මම මේ කොරෝනා ආපු නිසා යන්න බැරි නිසා ප්‍රලාප දෙදරුවා නෙවෙයි. මට දැනෙන දේ. ඉතින් ඕක තියේදී අපි මේ යා කන්ඩිෂන් කරන්නයි හීටර් දාන්නයි මොන බයිරද මේ පොළවේ ජීවත් වෙල්ලකෝ. ඕක උගන්වන්නද බෑනේ කිසිම විශ්වවිද්‍යාලයක. ඒක උගන්වන්නේ නැහැ හීටර් එක අඩු නම් වැඩි කරගන්න, වැඩි නම් අඩු කරගන්න, අර්ග කරන්න, මේක කරන්න ලෝකේ තියෙන ඔක්කොම જાති තමන් ළඟට ගෙනල්ලා අන්තිමට ඒකාපායක් වෙලා ජීවත් වෙන දෙයක්. ඒ නිසා සංස්කාරات එක්කයි කතාව තියෙන්නේ. ඒ නිසා සබ්බ සංඛාර සමතෝ. ඒක තමයි සරුවචනාංශයේ බුදු වෙච්ච ගමන් අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බසංඝාකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා විසංඛාරගතං චිත්තං මගේ හිතේ සියලු ප්‍රාර්ථනාවන් ප්‍රනිදි චේතනා අදිෂ්ඨාන නැහැ. ඒ හිතට කියනවා චේතනා ප්‍රනිදි පදිෂ්ඨාන මොකක්ද නැතිව නිර්ගුණ හිතක් කියලා ශංකරාචාර්ය බුදුජානනාංශ දේශනා කරන අනිදස්සනයි කියලා. මේක එහෙම හිතක් තියෙනවද කියලා දැනගන්න විදියක් නැහැ. මොකද හිතේ ප්‍රාර්ථනා නැහැ. ප්‍රාර්ථනාවෙන් තමයි හිතක් තියෙනවද කියලා දැනගන්නේ. ප්‍රාර්ථනා නැත්තම් තිබ්බහමකෝ නැතුවමකෝ. අපපතිට්ඨිතයි. ප්‍රතිෂ්ඨාවක් නැහැ. මොකාටවත් අල්ලන්න බෑ. වෙඩි තියන්න බෑ හිතට. මොකද මොකකවත් පිටලා නැහැ. ඉතින් ඊටාම ගැඹුරුයි කියලා ඊටාම ශූන්‍යතා පරිසංයුත්තයි කියලා මේක අනුත්ත්‍යෝ තුච්ඡතෝ රිත්තතෝ කියන ආපෝ ඉව අපිට තේරෙන්නේ නැහැ. ඒ තියාමේ හුස්මත් තේරෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැතිකම නෙවෙයි තියෙන එක ප්‍රතික්ෂේප කරනවා මේ මතවාද නිසා. හිත ඇතුලේ අපි ළඟ තියෙනව දැනගන්න නොදකින් කියන ගතියක්. හරියටම විද්‍යාවට කෙලවුනේ මේ ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ. මෙතෙක් ගෙනාව ඔක්කොම පච කරලා දැම්මා. නිව්ටෝනියන් ෆිසික්ස් ඊට කලින් තිබුණේ ඔක්කොම පච කරලා ක්වොන්ටම් ෆිසික්ස් වලින් කිව්වා හිත ගිය තැන ආදර්ශ මාලිගාව සෑදේ. ඒක ඔක විද්‍යාවෙන් කොහොම උගන්නන්නේ?
විද්‍යාව ඉස්සලා කිව්වේ මේ වස්තු තියෙන වස්තු හදාarpන් කියලා. දැන් කියන වස්තු තියෙන ඔබ හිතන හින්දා තමයි කියන්නේ. ඔබ හිතුවේ නැත්නම් මේ වස්තුවක් නැහැ එතන. දැන් කාටද කියන්නේ? ඒ ක්වොන්ටම් විද්‍යාව පිළිබඳ ලොක්කයි කියලා කට්ටිය කියනවා අයින්ස්ටයින් කියන්නේ මේ මල හොන්තුයි ඉගෙන ගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් ෂෝක් එකට ජීවත් වෙන්න. ඒක දැන් මොකක්වත් කරන්න බෑ. මේ මම මේ කතා කරන්නේ මේ හිතන්නේ මම මගේ තමයි පේන ලෝකේ මම තමයි. මගේ හිත තමයි. අරමුණ ගොරෝසුට පේනවා හිත ගොරෝසුයි. අරමුණ සියුම් වෙනවා හිත සියුම්. අරමුණ නොපෙනී යන හිත නිදහස්. ඒක බුදුසසුනේ දේශනා කරුවේ මේ ඒ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ඒ කිසිම තැනක බුද්ධ ආගම උගන්වන්නේ නැහැ. උගන්වන්නේ මේ අරමුණ දිහා බලාපන් කියලා. නමුත් මේ පරිසංකාණ ඥාන කියලා කියන්නේ අරමුණ කියන්නේ හිත කියලා තේරුම් ගන්න. ඔය ගොරෝසු වෙලා පේන්නේ හිත. ඔය සිං වෙලා පේන්නේ හිත. ඔය නොපෙනී ගියේ හිත. ඉතින් මේ මනුස්සයා බය වෙනවා අරමුණ නැතුණා නෙමෙයි බය. මේ මම නැති වුණාට හිත නැති වුණාට මගේ ප්‍රාර්ථනා ප්‍රති නැති වුණාට මගේ අනන්‍යතාවය නැති වුණාට මේ කමඨාන් සුද්ධ කරන 100 ගත්තොත් 100ම ඒ ලකුණ තියෙනවා. භාවනා හරියනකොට ගොලප් වෙනවා. භාවනා හරියනකොට තේන සංස්කාර ගෙවෙනවයි කියලා. ඉතින් සංස්කාර නෙමෙයි මම කියන මගේ කියන ආඩම්බර වෙලා හිටියේ. අනේ මේ අස්පනා අපිට කිසాగෞතමගේ දරුවා ඇද්දකොට මැරලා යනවා වගේ ඕන සංස්කාර මැරෙනවා. ඉතින් මේ පාඩේ ඒකයි මම අවශ්‍යවේ මේ පාඩේ පටන් ගන්නේ සබ්බ සංඛාර සමතෝ. සබ්බූපදී පටිනිස්සග්ගෝ සංස්කාර පිළිගෙන කියන්නේ උපදී උපාදානා චේතස අදිඨානා බිනිවේෂානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒක ගිරිමානන්ද සූත්‍රයේ මම හිතන්නේ පෙරේද කිව්වා. ඒකේ තියෙනවා ඒ සංස්කාර වල උපාදාන. මේකේ තියෙනවා සබ්බූපදී පටිනිස්සග්ගෝ. තන්නක්කයෝ ඊට පස්සේ ඉතින් හිත මේ ප්‍රාර්ථනා ප්‍රති නැත්තම් ආය මොන පිටිපස්සේ යන්නේ ඒත් හිත යනවා ගියාට එල්ලයක් ඇතුව නෙවෙයි යන්නේ ඊට පස්සේ එල්ලය ආත්මය අදිෂ්ඨාන චේතන මොන චේතනාවක් කක්කා එච්චරයි කියන්නේ මොන චේතනාවක් කක්කා ඒ බුදුදහම කියනවා මං චේතනාව අයින් කරන්න අදිෂ්ඨාන අයින් කරන්න සංස්කාර අයින් කරන සංස්කාරය තමයි දෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සංස්කාරයක්. මම විශ්ින් ගොනු කරලා දෙක තමයි අඩුම සංස්කාර. අනිත් සියලුම සංස්කාර මේ සංස්කාරී මාර්ගෙන් අයින් කරපුවාම මේක මේකෙන්ම වඳ වෙලා ලොඳ වෙලා එහෙන ගැහිලා තොලොංචි වෙලා යනවා. ඉතින් ඒක කට්ටිය කැමති නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඒ මොකද ඒක විශ්ින් තොලොංචි වෙලා යනවා. තොලොංචි වෙලා යනවා කියලා කියන්නේ දෙමළ භාෂාවෙන්. කියලා වෙලවයි කියලා අපි සිංහලෙන් කියන්නේ. ඉතින් අපි මෙතෙක් කල් දරුවන්යි අපිටයි ඔක්කොට මේ ප්‍රාර්ථනාවක් හදා බෙදාගෙන ජීවත් වෙන්නේ අපි ඔක්කොම හිතුව අතෙන්ට යන් මෙහෙම කරමු වන්දනා ගමනක් ගියන් රට දියුණු කරමු දුප්පතුන් නැති ලෝකයක් හදමු කියලා ප්‍රාර්ථනා අපි හිතුවනවා. ඉතින් මේක හුනියමක් බව කටුකම්බියක් ගිල්ලා වගේ කඩුවක් ගිල්ලා වගේ දෙයක් කියලා තේරුම් ගන්න නම් ওই ප්‍රාර්ථනා පොඩි ප්‍රාර්ථනාවක ප්‍රතික්ෂේප කරන්න. ඒක තවත් පොඩි ප්‍රාර්ථනාවක් ප්‍රතික්ෂේප කරලා ඒ සංස්කාර සමතේද ඇත්තට භාවනා පරියන්කයට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන්නේ. සක්මනකට ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ. පැවිදි වෙලා බලාපොරොත්තු වෙන්නේ. ආරණ්‍යගත වෙලා බලාපොරොත්තු වෙන්නේ. රිට්‍රීට් එකට ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ. ඒකද කියලා බලුවොත් විසාකාව අහලා තියෙනවා මේගොල්ලෝ මේ සිල් රකින්නේ මොකටද කියලා. බාලකුන්ටි කට්ටි කියනවා මම නිසි වයසේ මිනිහෙක් හම්බෙන්න ඕන සිල් රකින්න. මැද වයසේ කට්ටි ගාලු හම්බෙච්ච මිනිහා පිට ගෑනුවට නොයනවන්න ඕන මං සිල් රකින්න. කැලේ වෙලා 60 පෙරලා හොට වෙනවසි කරන දිව්‍ය ලෝකෙවත් තියාගන්න. මේ බුදුහාමුදුරුවෝ මේ gediya පිටින් ඉඳද්දි විසාකා මහෝපාසිකාවගෙන් බත් කාලා ඔන්න කට්ටිය සීල් රකින්නකොට ගිහිල්ලා කියන බුදු ජානනාංශයට ඉන් කියන අපකාතේ මිනිස්සෙයිසු තේ ජන පාරිතාම සුළු පිටසක් විතර ඒගොල්ලට යන්න භාවනා කරන්න. අනික සේරට මොනේ කරගෙන නිසි වයසට හොඳ හැඩදැරි පුරුෂයෙක් මට මිනිහෙකුට ලැබේවා. නැත්නම් ලැබිච්ච මිනිහා වෙන ගෑනු දැක්කට ප්‍රේම නොකර ආවා. දැන් නයි ඉතින් කෙලියා කියලා වලහමාරයි දිව්‍ය ලෝකවත් ගිහිල්ලා පොඩ්ඩක් නන්දන වණ්ඩේ ජොලියක් දාලා ඉන්න. ඔන්න භාවනා කරන එකේ රාගෙ නැත්තම් සිල් ලකිට එකේ රාගෙ. අන්නේ වගේ භාවනාවට වාඩි වෙන හැම වෙලාවෙම පරීක්ෂා කළ බලන්න ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. මේ භාවනාවෙන් මට අසවල් ප්‍රයෝජන ලැබේවා කියන හිඟීමක්වත් තියෙනවා නම් ওই සංස්කාර සමතේට කියන්නේ කතා කරන්නේ. එහෙම එකකින් තියෙනවා නම් මගේ ළඟ ඉන්න එක්කන සංස්කාර තිබුණයි කියලා ඕ නැතුවයි කියලා ඕ යා සංස්කාර නැති කෙනෙක්ට අදිෂ්ඨාන කෙරුවයි කියලා ඕ නැතුවයි කියලා මට අදාළ නැහැ. යාට බාන හරි ගියත් නැතත් මට අදාළ නැහැ. ඉතින් එතෙන්ට යන්න
ඥාන විභාගීය සීදීනස ගැනීමක් කරන්න ඕන. මම කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියන එක අපි මේ ඥානෙ කියන්නේ ප්‍රාර්ථනාවක් නේ. මට මේ දේ ලැබේවා කියලා. ඉතින් ප්‍රාර්ථනා කරන කට්ටියට ලබනාත්ම හොඳ අර කියපු දේවල් ඒකට ඊයේ කියපු බණේදී 아무තු විදියට පුදුරන්සි කියන මේ උච්ඡේදවාදීන් ඇලි කියන උඹලා මේ කරන්නේ බිස්නස් එකක්. මේ ජීවිතේ සිල්ලකලා ලබන ජීවිතේ හොඳ බ්‍රාහ්මණෙක් වෙන්න නැත්නම් රජ කෙනෙක් වෙන්න නැත්නම් හොඳ මිනිහෙක් හම්බ වෙන්න නැත්නම් මිනිහා පිට නොයන්න කියලා මේ අනාගතේ සලසුම් කිරීමක් කරන්නේ. මේක මනෝ විකාරයක්. මේ ජීවිතේ කැප කරලා මේ ජීවිතේ තියෙනවා විඳන් කරලා ධානයට තීලෙට මේ ලබන ආත්මය හොඳ කරන්නේ. ඒ කියන්නේ වර්තමානයේ කුලියට දීලා අනාගතේ ලොකු බද්දකට කල්බද්දකට මොන හරි ගන්න. ඉතින් මිනිස්සු උප්පණ්ඩණය කරනවලු මේ උච්ඡේදවාදීන් අනේ මේ යක්කු මේ ආගම්කත්ව විසින් කියපු පච ආගමික නායකයන් කියන පච පර්ස් එකේ තියෙන තුරු දෙක කියලා පිම්පෙට්ටියට දාලා මේ බලාපොරොත්තු වෙනවා දිවි ලෝකයක්. අරු ඒ පිම්පෙට්ටියෙන් අල්ලි අරගෙන ඌ ස්ත්‍රී දූෂණයේ යෙදෙනවා. ආමුතුරෝ නැත්තම් ආගමික නායකයා ඌ සූදු කෙලිනවා. ඉතින් මේ මිනිස්සු හිතනවා අනේ අපේ කීයක් හරි දැම්මට පස්සේ නිකම්ම අපි නිකන් ඉන්ටර්සෙට් එකේ නැග්ගා වගේ ගිහිල්ලා දිවි ලෝකේ බයි ගියා. ඊට hina වෙනවලු උච්ඡේදවාදය. ඒ උච්ඡේදවාදීන බුදුහාමුදුරුවොත් hina වෙනවා. මේ ආගම කියලා කියන්නේ අන්නේ වගේ අබින් ආයේ වගේ මත් කුඩක්. ඉතින් ඒකට ඒ උච්ඡේදවාදයට යන කට්ටිය ආගම් අනම්මන මොනවක්වත් කරන්නේ නැහැ. කායට දුක් දෙන වැඩ කරනවා. ඉතින් කායට දුක් දීමෙන් සංස්කාර සමතේ වෙනවනම් ඒකත් ජයසිරි මංගලම්. බුදු දානස කියන්නේ කායට දුක් දීලා නෙවෙයි ඒකට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ටික විතරක් දෙන්න අනවශ්‍ය සුඛෝභෝගේ දෙන්නත් එපා වද දෙන්නත් එපා. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මේ ඊ බණ කියනකොට මට මතුවෙච්ච අදහස්නුත් ඒ වගේ මේ සංස්කාරයන් පිළිබඳව රූප වේදනා සංඥා වලට අමතරව සුවිශේෂී හැදෑරීමක් පුදු ඥානසේ කරලා තියෙන ඉදිරිපත් කරලා තියෙනවා. මායි ડોક્ટર ෆර්නෑන්ඩෝයි වීරත්න මහත්තයා වීරකෝ මහත්තයා ඇවිල්ලා ඥානන් ස්වාමීන් හම්බෙච්චා ඥානන් ස්වාමීන් කිව්වා ඉතින් අපි කාලෙට පස්සේ හම්බුනේ මම ඉතින් ඉස්සල්ලාමනේ අපි සංස්කාර ගැන කතා කරලා මට එපා වුණා මේ මොනවද මේ කතා කරන්නේ අපි මම මේ නිකන් මේ ඉස්සල්ම වෙලේට ආවා මේ ආවුතෝ සංස්කාර ගැන කියන මට වචනේ ඔක්කොම මතකයි කියනවනම් කතා කරන තියෙන සංස්කාර ගැන විතරයි ඒ කියන්නේ කෙරුවාවල් අපේ පූජාන අපි මේ වැඩ මේ මම මේමයි කියන ටික තමයි කතා කරන්නේ. ඉතින් අපි එදා ඉඳලා අද දක්වාම ඥානන්ද ස්වාමීන් කියන්නේ මට උත්තර තමයි. උන්වහන්සේ මට වැඩ පෙන්වන්න යනවාද මම උන්වහන්සේට වැඩ පෙන්වන්න හදනවද නැත්නම් අපි දෙන්න අනික් අයට වැඩ පෙන්වන්න හදනවද කියනවනේ ඉතින් අපි පරාදයි. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. මේ සංස්කාර සමතයක් මෙතන තියෙන්නේ. ඒක කරන්න තියෙන්නේ ගොරෝසු සංස්කාර සියුම් සංස්කාරකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක නිසා අපි මේ දේශනා දෙකේදීම වචී සංකාර, කාය සංකාර, චිත්ත සංකාර වශයෙන් සංස්කාර ගෙවන් කිරීම ආනාපාන සතියුත්තේ කොච්චර ලස්සනට විස්තර කරලා තියෙනවද? හැබැයි ආනාපාන භාවනා කරන කෙනෙක් ඒක පිළිබඳ දැනීමක්වත් තියනවද කියලා බැලුවොත් අඩු ගානේ අවුරුදු 7ක් භාවනා කරන්න වෙයි. එයාට දැනගන්න මේ ආනාපානේ විතරක් භාවනා කරන්න ගෙවෙනවා. කරන්න අසරණ කරනවා. ඒක තමයි බුදුජානක අපිට දීලා තියෙන්නේ. ඒක අමාරුයි. හැබැයි ආනාපාන කවදාකවත් විලෝපන කරන්නේ. අනිකුත් සියලුම සමසතලිස් කර්මස්ථාන විවිධාකාර විලෝපන කරලා ඔලුව කුරුවල් කරනවා දුර්වලයි. ආනාපානෙ මේක නැහැ. හැබැයි ඒක ප්‍රිය නැහැ. මොකද ඒ ආනාපානෙන් මේ කුප්පන අවුස්සන ගිව මොනවත් නැහැ. මස්ටේ නැතිවට බලුලිව කන්නේ වගේ කරනවා. ඒක නේතු නිවන් දකින්න බෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒ වගේ පිරිසුදු කරපේකක් තියෙනවා. ඒකේ සංස්කාර නැහැ. හුස්ම ගන්න කියන්නේ නැහැ. ගන්න හුස්ම දිහා බලන්න කියනවා. ඉතින් අන්න ඒ කාරණාව දැන් අපි 23 සැරයක් කියවලා තියෙනවා. මේ දේශනාවල. අද 23 වෙනි දේශනාව. ඉතින් ඒකදී පහුවෙනකොට ඥානන්ද ස්වාමීන් කියනවා මේ වාක්‍ය අපි මුලට තියාගත්ත වාක්‍යයේ තියෙන ගැඹුර මේ කීපවලක සඳහන් වෙනවා. ඒක පොලක් තමයි මම ඔය කිව්වේ ගිරිමානන්ද සූත්‍රයේ. නමුත් ඔය මේ පංචත්තේ සූත්‍රෙත් බුදුන්සේ පෙන්නලා දීලා මේ සංස්කාර ගිවන් කිරීම තමයි ඒතං සන්තං ඒතං පනිතං කියලා කියන්නේ. මෙතන ඒතං සන්තං ඒතං පනිතං දැන් සබ්බ සංඛාර සමතෝ කියලා කියනවා. අතන කියනවා සංස්කාර ගෙවුනොත් ඒතං සන්තං ඒතං පනිතං. මේ ස්වභාව විදියට ලෝක යනවා.
උඹ හිටියත් නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ මම නැත්නම් මේ ගම කරවන බබාමි රාලහාමි මම තමයි මේ ගම කරවන්නේ කියලා කෙරුමෝ ඉන්නේ. ආන්න එතන ඉඳලා නොකෙරුමෝ බාටපත් වෙනවා. කිංචනකින් අකිංචනට යනවා. ඒ නිසා මේක පිළිබඳව තේරෙන්නේ නැති බවට නම් ඉතින් අනුකම්පා කරන්න වෙනවා. නමුත් ඒක තේරුම් ගන්නකම් අපි භාවනා කරන්නේ මොකටද කියලා අහන ප්‍රශ්නෙට අපිට දෙන උත්තර හැම එකක්ම වැරදි. ඇයි මේ අම්මා අප්පා තැරලා ඇවිල්ලා මෙතෙන්ට වෙලා ඉන්නේ? ඇයි සිවුරක් දාගත්තේ? ඇයි පැවිදි වුනේ? ඇයි මේ ඔක්කොම පැවිද්දෝ කරන්නේ නැති භාවනාවක් කරන්නේ? ඇයි ඒකට හේතු කාරණා දැක්කොත් කිව්වොත් කාරණාව බොරු. බුද්ධ විරෝධයි. ධර්ම විරෝධී. ඒ වෙනදී අපි කියනවා තමයි. මම මේ භාවනා කරන ධ්‍යාන ලබන්න, විපස්සනා ඥාන ලබන්න, මාර්ගඵල ලබන්න මම මෙච්චර ලබලා තියෙනවා කියලා ඒ කතාවල් අර බබා බහතෝරන කතාවල් තමයි. වෙයි ගැඹුරට යනකොට නිබ්බාන පරිසංයුත් ශූන්‍යතා පරිසංයුත්නට සබ්බ සංඛාර සමතයක් මේ කතා කරන්නේ. ඒ නිසා අපි මගේ මේ අතරමැදිහත් වීම මෙතනින් නතර කරලා අපි යන පොත කියවන්න. ඒ රහත් භික්ෂුව පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. අහං වදාමි තිපි සෝ වදෙය්‍ය මමං වදන්ති තිපි සෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය යම්කිසි රහත් භික්ෂුවක් මම කියමි යනුද කියන්නේය මමං වදන්ති තිපි සෝ වදෙය්‍ය මට කියත් යයි යනුවෙන්ද කියන්නේය නමුත් ඒ ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා ලෝකේ ඇති යම් සම්මුතියක් දක්ෂ අන්දමින් තේරුම්ගෙන වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය හුදෙක් ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් ව්‍යවහාර කරනෝ. දිටු දැමියෙහිම ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙක් නැතයි කියලා ප්‍රකාශ කරන ඒ සූත්‍ර දේශනාව වලින් පැන නගින ශූන්‍යතා දර්ශනය අපි උපමා කළා මහ දෙයියමකදී ඇදුරා ගසන දුම්මල පහරකින් පැන නගින ගිනි ජාලාවකට. සාමාන්‍යයෙන් කෙනෙකු තුල බය උපදවන දෙයක් මේ විදිහේ දුම්මල ගැසීම. දුම්මල පාරවල් බුදුරජාණන් වහන්සේ උපකාර කරගත්තේ මේ කෙලෙස් ආතුර වූ ලෝකයා සඳහා පැවැත් වූ ධර්ම යාගයේදී ලෝකයාගේ සිත් තුළ පළපදියම් වෙලා තිබෙන සක්කාය දිට්ඨිය දුරු කිරීමටයි. මේ දුම්මල ගැසීමක් ගැන සූත්‍ර දේශනාවල නම් සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඊට බොහෝ දුරට සමාන අදහසක් අඟවන වැදගත් වචනයක් සූත්‍ර දේශනාවල සමහර විට දක්නට ලැබෙනවා. විධූපේති කියලා. දැන් ධූප කියන වචනේ යෙදෙනවා දුම් වර්ග, සුවඳ දුම් ආදියටත්. මේ විධූපේති කියන වචනේ සඳහන් වෙනවා උදාන පාළියේ බෝධි වග්ගයේ එහෙම. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන අවස්ථාවේ සඳහන් වෙන සූත්‍රයේ අගට මෙන්න මෙහෙම ගාතාවක් එනවා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විධූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝච ඕභාසය මන්තලික්ඛන්ති. යම් අවස්ථාවක කෙලස් තවන වීරයෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට ඒ ධර්මයෝ පහළ වෙද්ද ඒ අවස්ථාවෙහි විධූපයන් තිට්ඨති මාරසේනං මාරසේනාව පළවා හරමින් සිටිනවා. හරියට අහස ආලෝකවත් කරන්නා වූ සූර්යයා වගේ. තවත් සමහර සූත්‍රවල මේ විධූපේති කියන වචනය සන්දූපේති කියන වචනයත් එක්ක සම්බන්ධ කරලා දක්වනවා. එතනත් අර ධූප කියන වචනයයි තියෙන්නේ. මේ වචන දෙකේ අර්ථය ඒ තරම් ප්‍රකට නැහැ. මේ ගැන යම් යම් මතභේද තියෙනවා. සන්ධූපේති විධූපේති දෙකේම ධූප කියන වචනේ තියෙනවා. නමුත් සන්ධූපණය කියලා කියන්නේ දැන් සමහර දුම් වර්ග අපි පාවිච්චි කරනවා ආරාධනා කරන්න. තවත් සමහර දුම්මල වගේ දේවල් පාවිච්චි කරනවා පළවා හරින්න. ඔන්න ඔය ක්‍රියා දෙකයි ඔය වචන දෙකේ අර්ථය හැටියට ගන්න තියෙන්නේ. සංයුත්ත නිකායේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙනවා ඒ ආර්ය ශ්‍රාවකයා විධූපේති නෝ සන්ධූපේති විධූපණය කරනවා සන්ධූපණය කරන්නේ නැහැ. එතකොට මේක අමතර කාරණයක් හැටියට අපි සඳහන් කළේ. කෙසේ නමුත් මාරසේනාව පළවා හැරීම ආදී ඒ අදහස් එන්නත් එක්ක අර විධූපේති කියන වචනේ සඳහන් වෙනවා. සාමාන්‍ය ලෝකයා තථාගතවරයා හඳුනාගන්නේ අර නතර වූ දියසුලියක් ඒ දියසුලිය මතු පිට නිදැල්ලේ පාවෙමින් තිබෙන කොළරොඩු අතු ඉති ආශ්‍රයෙන් හඳුනා ගන්නවා වගේ. දියසුලිය නතර වුණාට පස්සේ තවමත් ඒ දියසුලිය උඩින් කොළරොඩු ආදිය කරකැවෙනකොට කෙනෙක් හිතා ගන්නවා එතන දියසුලියක් තිබෙනවා කියලා. දියසුලියේ කේන්ද්‍රස්ථානය ක්‍රියා විරහිත වී ඇති බව
දියසුලිය වෙනුවට දැන් එතන තියෙන්නේ තනිකර මහ මුහුද බව, කේවල මහ මුහුද බව කෙනෙක් තේරුම් ගත්තොත් ඒ තැනත්තාට අර ශූන්‍යතා දර්ශනය නිසා අර තථාගත කෙනෙක් නැතයි කියලා කියන කීම නිසා ඇතිවෙන දුඹුල් අස්ථාන භීතිය දුරලන්නට පුළුවන් වෙනවා. එතකොට දියසුලියක පටු කේන්ද්‍රස්ථානය නතර වීම මහ මුහුදක් උරුම කර ගැනීමට සමානයි. දියසුලිය නතර වුණාමයි මහ මුහුද උරුම වෙන්නේ. දියසුලියට අයත් සීමිත දේවල් අතහැරීම අසීමිත මහ මුහුදක් උරුම කර ගැනීම වගේ. මෙන්න මේ කියන මේ කියුම් වලින් නැගෙන ප්‍රහේලිකාව ඇත්ත වශයෙන්ම අර අරහත් කියන වචනේමත් ගැබ් වෙලා තියෙනවා. රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට අරහා අරහං කියන වචන අපි පාවිච්චි කරනවා. බුදුගුණ භාවනා ආදීෙහි. ඔය අරහත් කියන වචනයෙන් හැඟෙන්නේ මූලික අර්ථය නොඑක් අර්ථ අටුවාචාර්යින් වහන්සේලා පස්සේ දක්වලා තියෙනවා. නමුත් ප්‍රධාන අර්ථය අරහත් කියන එකේ පූජා ආදිය ලැබීමට සුදුසුකම. හැම දෙයක්ම ලැබීමට සුදුසු වීම කියන අදහසයි. මේ අරහත් කියලා කියන්නේ. හැම දෙයක්ම අතහැරීමෙනුයි හැම දෙයක්ම ලැබීමට සුදුසු වන්නේ. මෙතනත් තිබෙනවා මහා ප්‍රහේලිකා තත්වයක්. රහත් වෙනවා කියලා කියන්නේ හැම දෙයක්ම අතහැරීම. තණ්හාව අතහැරීම. සම්පූර්ණයෙන්ම තණ්හාව ෂේ කිරීම. එතකොට තණ්හාව ෂේ කළාට පස්සේ හැම ආශාවක්ම අතහැරියට පස්සේයි හැම දෙයක්ම අතහැරියට පස්සේයි හැම දෙයක්ම ලබන්නට සුදුසු වෙන්නේ. ඔන්න ඔය විදිහේ මහා ගැඹුරු තත්වයක් තියෙනවා ඔය අරහත් කියන පදේ. දැන් අස්මිමානය අනුව ගිය මිනීම් මැනීම් ක්‍රම 6ක් තියෙනවා. ඒකට තමයි සලායතන කියලා කියන්නේ. අස්මි වෙමි කියන මානය. වෙමි කියන මානය ප්‍රකට කරවන මිනුම් දඬු 6ක් තියෙනවා. ඒකටයි සලායතන කියලා කියන්නේ. ඇස්කන් නාසාදී ඒ සලායතන වලින් කළ මිනුම් ඇගැයුම් ප්‍රමාණ කිරීම යම් අවස්ථාවක නතර වුණාද ඒ අවස්ථාවේ ඒ පුජ්‍යලයා අමිත බවට අමිල බවට අනගි බවට අපරිමිත බවට පත් වෙනවා. අර දියසොලියත් මහ මුහුදත් පිළිබඳ උපමාව වගේමයි. එතකොට මේ මිනුම් අතහැරීමයි අමිත බවට අපරිමිත බවට පත්වීමට ඇති ඒකායන මාර්ගය. මහ පුදුම දෙයක් මේක. මේක අර ඔය අරහං කියන පදය විප්ලවීය විදිහට විස්තර කරන බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඒ සංස්කෘතියේ පණිවදන් මම පරිවර්තනය කරා මට තේරෙන තාලට සිංහලට සමහරකට ඉංග්‍රීසි දාලා තිබ්බා. බුරුමෙන්ම දාලා තියෙනවා. ඒක නිසා භික්ෂුවට කිසි දෙයක් බෑ කියලා නැහැ. නොකල යුතු කියලා දෙයක් නැත්තේ. භික්ෂුව කියලා කියන්නේ ඕනම දෙයකට සුදුසුසා. එනිසා කවුරු කියන මේක භික්ෂුවට අයිති නැහැ කියලා උන් දන්නේ නැතිලු අපේ බුදුහාමරන් ගෝලියෝ කියලා. බුදුහාමර කියන්නේ සියල්ලටම සුදුසා. අපි මේ ඒකට තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා මේකට කරන්න බැරි දෙයක් නැහැ. සියල්ලට සුදුසා අරහං. ඒ හේතුව මොකද අපි සියල්ලෙන්ම වෙන් වෙලා ඉන්නේ. ඒ සියල්ලෙන් වෙන් වෙච්ච එකනට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් තමසු වෙලා ඉන්න තමසු මේ මොකද කරන්නේ කියලා. මේ ඵලයන් බයි යන්න බෑ පංග වතුරට ගොඩ ඉඳගෙන මොනවද හුචු හුචු ගන්න. අපි බුදුහාමරන් ගෝලියෝ කියලා කිව්වහම කට උත්තර නැහැ. ඒ පැවිද්දක්වත් කරගන්න බැරි එක්ක සිවුරු කරපු යක්කු මේ අපිට ඇවිල්ලා කියන්න පටන් ගන්නවා එහෙම කරන්න එපා මෙහෙම කරන්න එපයි කියලා. ඒක නිකන් අර වතුරේ පින්න ණයට ගොඩ බිම ඉඳලා උපදෙස් දෙන්න හදනවා වගේ. ඒ නිසා කියනවා අපි අරහං නැත්තම් අරහං වෙන්න යන අය. බුදුරජාණන් කියන එක්කෝ කාමයේ දුරු කළ නැත්තම් කාම දුරු කිරීමේ ප්‍රතිපදාවට බහැලා දෙගොල්ලම එකයි. එක්ක ද්වේෂය දුරු කරලා නැත්නම් ද්වේෂය දුරු කිරීමේ ප්‍රතිපදාවට බල දෙන්න මේකයි. එක්ක මොහේ දුරු කරලා නැත්නම් මොහ දුරු කිරීමේ ප්‍රතිපදාවට දෙන්න මේකයි. ඒ නිසා භික්ෂුව දැනගන්න ඕනේ භික්ෂුවක් වෙන්නේ ඇත්තටම සත්‍යමත් වෙලා ඉන්න වෙලාව විතරයි. දැනගන්න ඕනේ සියල්ලට සුදුසු අරහං. ඉතින් ඒ අරහං භාවයෙන් තමයි බුදුජානනාංශික පළවෙනිම නවාරාධ්‍ය බුදුගුණ වල අරහං කියන්නේ. ඉතින් ඒකට නදී කාශ්‍යප බුදුජානනාංශිකේ කොම ලොකු සාංශ එක එක කියනවා. එක එක කියනවා මේ මිනිහට මේ බුදුහාමුදුරු කියන මිනිසයාට මහා ගම් වතුරක සක්මන් කරන්න පුළුවන්ලු දූවිලි විසිර. කින්තර නැති කරන්න පුළුවන් වතුර ඇති කරන්න පුළුවන් පුදුමාකාර සෙල්ලම් ටිකක් පෙන්වනවා මේ නදී කාශ්‍යප ගයා කාශ්‍යප මහා කාශ්‍යප මම හිතන්නේ. උරුවේල කාශ්‍යප. ඒ තුන් දෙනාට සෙල්ලම් කරන වෙලාවේදී. ඉතින් ඒ එක්කම යා කියන්නේ හැබැයි මම වගේ අරහන් නැහැ.
බුදුහාමරන්ට වතුර ඇවිදින්න පුළුවන් දූවිලිය විශ්වවිසි. හැබැයි මං වගේ අරහන් නැහැ. බුදුහාමරන්ට ගිනි ගොඩවල් පත්තු කරන්න බෑ. මං වගේ අරහන් නැහැ කියලා ඒ කාරණා රාශියක් පෙන්නලා දෙනවා. බුදුජානකසේ විවිධ මේ ප්‍රාතිහාර්ය පානු. ප්‍රාතිපාණ්ඩ අරය හිතා ගන්නවා. ඒ වැඩේට නම් මෙයා හරි දක්ෂයි. මං වගේ අරහන් නැහැ. ඉතින් බුදුරජාණන්සේ දිගින් දිගටම පෙන්නනවා මේ ඕන දෙයක් කිරීමේ සුදුසුකම මට තියෙනවායි කියලා. අරය ඒකේ අනිත් පැත්ත කියා ගන්නවා. ඒ වැඩේට නම් දක්ෂයි ශ්‍රමණ බාද්ගාවතු මං වගේ අරහන් නැහැ කියලා. ඉතින් එයාගේ තියෙන විශාල පූජාවක් එන දවසේ බුදුරජාණන්සේ දැනගන්න දැන් මං හිටියොත් අර එන මිනිස්සු ඇවිල්ලා මුසුප්පු වෙනවා. මේ එයා ළඟ ඇවිල්ලා ආගන්තුකයා ගමිකයාගේ ಗುಣ පේනවා මිනිස්සුන්ට. ඒ නිසා එදා බුදුරජාණන්සේ ලංකාවට වඩිනවයි කියනවා. අර පූජා ඉවර වෙනකම්. ඉතින් ඒකෙන් පෙන්වන්න තියෙන මේ අරහං කියලා කියන්නේ මොනවත්ක්වත්ම දන්නේ නැති මනුස්සයා සියල්ලම දන්නවා. මොනවාරි එකක් දන්න එක, ඒ දන්න එක නිසා ලෝකෙම අමතක වෙනවා. ඌ ඒක දන්නවයි කියලා හිතාන ඉන්නකොට ඒකේ වෙන්නේ අර දියසුලිය කුණු ටික බදාගෙන ඉන්නවා. දියසුලිය නතර වුණාට පස්සේ කුණු ටික විසිරී යනවා, ලෝකයක් අයිති වෙනවා. ඉතින් අර කැරකෙන කුණු ටික බදාගෙන කැරකෙන ඒ වට්ටය, ඒ වලය නතර කරන්න බෑ. මොකද ජීසුලියක් තියෙන බව දන්නේ පාතාලෙන් සහ කුණු ඇද ගැනීම. ජීසුලි නතර වුණත් ඒ වටේ කුණු කැරකෙනවා. හැබැයි ඒක අයිතිකාරයක් නෑ. ඒ ජීසුලියට Taman වටේ කැරකෙන කුණු ටිකයි පාතාලය නැති වුණාට මහමෝදමයි තියෙනවා. මහමෝදට ජීසුලිය දිය වෙලා යනවා. ඉතින් ඒක සීදීනස ගැනීමක් වගේ. මේ මගේ කියාගෙන ඉන්න දේවල් අමතක වෙනකොට ආනාපානෙත් ගෙවිලා යනකොට නොදන්නා දෙයකට යනකොට සක්මනේදී වෙනින්න පටන් ගන්නකොට සක්මනේදී පාලනේ ගිලිහෙනකොට ඒ වගේම මේ වම තියනවා කියනකොට දකුණ යනකොට බොම්බේ බලනකොට කල්කටා පේනකොට උන්න පේන්න පටන් ගන්නවා මොකද්දෝ වයර් මාරුවිල්ලක් පේනවා මේ මමයාගේ දුරවීමක් කියලා කවුරක්වත් ගන්නෑ මේක ගන්නේ ලෙඩක් රෝගයක් ස්නායු රෝගයක් මානසික අසහනයක් මේ රස වින්දනේ නැති වියාමක් කියලා. ඉතින් බුදුරජාණන්සේ මොන මේ තරංගය දීලා තියෙනවද කියලා බලන්න ධර්මයක් දේශනා කරන්නේ. මේ මිනිස්සුින්ද අස්පනා අපිට පේනවා භාවනා කරන්න ගියාම මේ පාලනයෙන් තොර වෙනවා. ඉතින් ආය කමඨාන් සුද්ධ කරන ප්‍රශ්න විසරූපෙට මේ උත්තරයක් ලැබිලා තියෙනවා. ඒකම බලන්න ගිහලා ඒකම පෙනිලා. කියනවා බලන්නකෝ භාවනා කරන්න විදියක් නැහැනේ වම් අත නැති වෙලා ගිහලා ඒ වෙලාවේ. භාවනා කරන්න බෑ ප්‍රසවාසය පේන්නේ. භාවනා කරන්න බෑ වන් ආස්පුඩුව පේන්නේ. සක්මන් කරනකොට මේ ලේවකේ වැපෑගෙන්නේ. ඔන්න දැන් තේරෙන්න පටන් ගන්නවා හැම එකක්ම ප්‍රශ්නයක් කරගන්න. ඉතින් එයා රහත් වෙලා තියෙනවා එයා දන්නේ නැතිකම කියලා නිකන් උප්පණ්ඩණය කරනවා. ඌ රහත් වෙලා තියෙන්නේ. ඌ රහත් වෙච්ච බවට දුම් අල්ලනවා. යාග හෝම කරනවා. මට අරක නොපෙනී ගියා පාලනය කරගන්න බැරි වුණා මේ එපයි කියද්දි රාගය ආවා එපයි කියද්දි ද්වේෂය ආවා ඉදපු ගම මොකක්වත් නෙද ඩෝංගාලවිලා ආනපනට ආවා ඉඳපු නැතු ආයසරය සක්මන්ට ආවා කියලා මම සීලම චෝදනා පත්‍ර වශයෙන් කරන්නේ මේකේ සුත්තමේ ඥානයක්වත් නැති නිසා අනේ ඒ ටිකේදී නම් අසීමිත සේවයක් සිදු වුණා මේ ඥානানন্দ ස්වාමීන්ගේ මේ දේශනාවලියේ ඒක නිසා යෝගාශ්‍රම සංස්ථාව 100%ක්ම ප්‍රතික්ෂේප කරා මේක. මොකද ඒක ඒ වෙලකොට මේ අඳුනා ගැනීම නම් කර ගැනීම වල කාරණාවක ඉදිලා හිටියේ. නෝ නිසරණවණේට විශාල ස්පාසුවක් වුණා. ඒ තුඟ දෙනෙක් නම් ඒක තේරුම් ගත්තේ නැහැ. අනේ මේ අපි හිතන දේ තමයි මේ වෙන්නේ. අපි මෙතෙන් ආවේ මේ යමක් අල්ලගන්න නෙවෙයි අඳිනවා ගැනීම අනන්‍යතාවය නැති කරන්නයි. ඒකට හොඳ තැන, ඒකට හොඳ බණ, ඒකට හොඳ යෝගයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කටුකන්දේ සංස්මේක ඉදිරිපත් කිරීම මේ පැකිලීමකින් යුක්තව කෑකෝ සංගහන්න නැතුව දොරවල් වහගෙන අපි නිකන් ලැබ්බේතෝ විලයක් කරමු මෙතන. ගෝස කරන්න යන්න එපයි. මොකද ඒක ගල් ගහන්න ඉඩ තියෙනවා. ඒකට කොහොමද අපි මේ බුද්ධ ධර්මයක් රකින්නේ කොහොමද රාමඤ්ඤ නිකාය රකින්නේ කොහොමද යෝගාශ්‍රම සංස්ථාවක් රකින්නේ යෝමද තේරවාදයක් රකින්නේ මොකද තේරවාදයේ තියෙන අනන්‍යතාවයේ සේරම ওই මම ආයනේ ඇති කරන දේවල්. ඒකත් අතහරින්න ඒක ප්‍රයෝජන අරගෙන වැඩ යන අතහරින්න ඕන. ඒකට කුණු ටිකක් තරන්දි තියෙනවා. හැබැයි සුලිය නෑ. සුලිය දිය වෙලා. අන්නේ දිය වෙන වෙලාවල් තමයි ඒක ලස්සනට රචනා කරන්නේ කමඨාන් වාර්තාවල බලන්නකෝ කියලා හුම්ම ගන්න බැරුව අරක උනා මේක උනායි කියන දේවල් මේ ශූන්‍යතා දර්ශනය හරහා
අනිත්‍යතා දර්ශනය හරහා කියව ගන්න තරම් ඥානයක් එනවනම් තේරෙවි නිවන ඉඳගෙන ඉන්න පරියන්කයක ලක්ෂ කෝටි වාර කීයක් එනවද? ඉන්න හැම වෙලාවෙම මුණට කියලා ගන්න. ඉන්න හැම වෙලාවෙම උණු වතුරක් කරනවා. ඉන්න හැම වෙලාවෙම ඩාංගල දොර වහනවා. දෙකින් කාල කන්‍යා භාවනා කරන්න දෙන්නේ නැහැ ගෙට එන්න හදනවා කිය. මේ භාවනා කරන්නේ ඕක ගන්න තමයි. කවදද මනුස්සයාට මේ ගෙට එන අමුත්තා අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ නිවනේ නිවීම අහලම සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි. ඒතු අපි මේ නිවනේ නිවීම සමාලෝචනය කරලා වෙයි කියලා හිතන්න අමාරුයි. වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. මේ පැමිණි දුක පැනිරහයි කියා ගන්න හිංගලයා මේ ලස්සනට කියාපු දේ තමයි මේ කියන්නේ. ඉතින් ඒක නිසා අපිට සුලියද අවශ්‍ය කරලා තියෙන්නේ මහමුදද අවශ්‍ය කරන්නේ. සුලිය කියන පාතාලේද අවශ්‍ය කරලා කරන්නේ නැත්නම් මහමුදේ තියෙන සමතලේද අවශ්‍ය කරලා කරන්නේ. සුලිය කියලා මේ කැරකෙන කුණු ටිකද අවශ්‍ය කරලා තියෙන්නේ නැත්නම් මහමුදේ තියෙන පිසුදුකමද අවශ්‍ය කරලා තියෙන්නේ. යා මුහුදේ පිසුදුකම අවශ්‍ය නැාර කැරකෙන කුණු ටික අමතක කරන්න. අර පාතාලේ අමතක කරන්න. මේ මමේ කියා ගන්න සුලිය මහමුදේ ප්‍රතිඵලයක් බව තේරුම් ගන්නවා. දිය වුණාට පස්සේ මොකක්වත් වෙන්නේ නැහැ මහමුද බාටපත් වෙනවා. ඒකට අයියා වෙන්න බෑ අක්කා වෙන්න බැරිකම තමයි තියෙන්නේ. ඉතින් ඒකට කියන්නේ සංස්කාර සමතේ. මේ මම කෙරුවාවල් මම කරන දේවල් ගාලල්ල දෙයක් නැහැ. ඔක හරි ගියා වැටුණා කියලා දෙයක් නැහැ. ඔබට ඔක නොකර ඉන්න බෑ. ඕක කියන්නේ උපන්නාට මේ ලෝව වැනෙනවා විනා. ඉන් යාට මොකක් ඔය කරන එකෙක්ගේවත් ඔය කරන කෙරුවාවල් වල විශේෂත්වයක් නැහැ. පණුවෙක් දෙකට කපුවහම නලියන ගතිය තමයි තියෙන්නේ ඔකේ. හුණගේ වලිගය කැඩිච්චාම නලියන ගතිය තමයි තියෙන්නේ. ඒක මේ හුණු වලිගය ආවේනික ලක්ෂණයක් නෙවෙයි. අර අවධානය හුණට යන්නේ නැතුව වලිගයට ගියාම හුණ බේරෙනවනේ. ඉන්නේ ඒ ලකුණු ටිකනේ දැන් මේ මම ආයනේ කරගෙන තියෙන්නේ. ඉතින් අන්නේක ඉදිරිපත් කිරීමේ සූරකමක් මේකේ තියෙනවා. ඉතින් මේ රහතන් වහන්සේ ගැන කියලා තියෙන මේ පටන් ගත්ත දේ මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මේ ගෙනත් දාලා තියෙන්නේ. අහං වදාමීති මමං වදාමීති කියලා කියන්නේ ලෝක ව්‍යවහාර ලෝක සාමාන්‍ය වශයෙන් කතා කරන දේවල් කියලා තිබුණා. සනසනේ 99 වෙනි පිටුවේ. ආයින අයියේ විතර. ඒකේ ලියලා තියෙනවා අහං වදාමීති සෝ අදෙය්‍ය මමං වදාමීති සෝ අදෙය්‍ය ලෝක සාමාන්‍යං කුසලෝ විදිත්වා වෝහාරමත් වෙන සෝ වෝහරෙය්‍ය. ඉතින් මේකෙන් තමයි මාරේ ඇවිල්ලා කොක්ක ගහන්නේ. තෝ කියනවනම් ඒක මං ගන්නවා. කොයි එක ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. මාරේවිල මේ මම කියන එක ගත්තොත් තමයි අපිට සිදෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ මාර සංයුත්තේ කතක සංයුති කියලා කියනවා යං වදන්ති මම ඉදන්ති යමෙක් කියනවනම් මේක මගේ කියලා මම එහෙම කියලා නැහැ. යමෙක් කියනවනම් මේක මාසන්තකයි කියලා එහෙම කියන කෙනෙකුත් මම නෙවෙයි. ඔබ කරුණා කරලා එහෙම කියන කට්ටියත් එක්ක නඩු කියපන්. ඔබ දැනගනින් මාරයා මම ගිය පාරේ හුලගක්වත් උඹට අල්ලන්න බෑ කියලා කියනවා. අර බුදුරජාණන්සේගේ කාහල නාදය මාරයත් කියන මාරයවිල වලිගෙන් අදිනකොට බලනවා මට වලිගයක් නැහැ නේ ප්‍රශ්නයක් නැහැ දපන්. වලිගයක් තියෙනවනම් ඔන්න රිදෙනවා. අජන්චාහම්දුරෝ කියනවා කවුරු හරි බැන්නොත් එමත් බල්ලයි කියලා කලබල වෙන්න එපා බලන්න වලිගයක් තියෙනවද කියලා. වලිගයක් තියෙනවනම් බැනුම වටිනවා. හැල්ල බලන්න වලිගේ නැහැ නේද මන්නේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් බල්ලා කියලා බැන්නට ඔබට මොකද බල්ලෙක් නෙවෙයිනේ. බල් කියන්නේ වලිගේ තියෙන්නේ බයි. ඉතින් වලිගේ තියෙනවද කියලා බලපන්. අපිට රිදෙනවා නම් වලිගේ තියෙනවා. නැත්නම් වලිගේ තියෙන්න ඕනේ. ඌ බල්ලෙක්. ඉතින් මාර්යාවිල වලිගෙන් අල්ලන්න කියලා ඔබ ඇද්දලා ගහපිය පොළවේ ඔකයි. ගහ මට ගියා කුණු හරපක් කියලා. ඉතින් මන් දන්නවනේ මගෙන් අල්ලන්න බෑ කියලා. කිනෝ මාර්යාට කියන වලිගේ තියෙන්නේ උන්ට ගිහිල්ලා කියපන් කියලා. මේකේ අනිත් පැත්ත දැන් කියනවා යමෙක් කියනවා ඒ ත්‍රාතනාංශ කියනවා යං වදන්ති මම ඉදන්ති කියන ඒ කියන්නේ ලෝක සාමාන්‍යං කුසලෝ විදිත්වා වෝහාරමත් වෙන සෝ වෝහරය. මේ ලෝකයාගේ මේ ළමා භාෂාව කතා කරනවා මිසක්කා උන්ද වැඩේ කරලා ඉවරයි. අර දියසුලියේ වටේ තාම කුණු කැන්දල කැරකෙනවා. හැබැයි දියසුලියේ ඒක ඇද බැද ගන්න ගතිය නෑ. පාතාලේ නෑ. කුණු ටික තියෙනවා. කීයත හැකි ඔන්නතන තමයි දියසුලිය කලින් තිබ්බේ කියලා. දැන් නෑ. දැන් ඒක මහමූද. ආනේ ඒකේ රූපේ ගෙවන් කිරීමෙන්ද වේදනා ගෙවන් කිරීමෙන්ද සංඥා ගෙවන් කිරීමෙන්ද මේක වෙන්නේ බැලුවොත් බුදුන් අඩු කරන කියනවා අයුවා ගෙවන් කරයි කියලා කවුරු හරි කියනවනම් ඒක සංස්කාරයක් විතරයි. ඒක මේ කවුද හිතුව ප්‍රලාපයක්. මනෝ විකාරයක්. සංස්කාර ගෙවුවා නම් ඌට නෙමෙයි ළඟ ගෙදර මිනිහටත් තේරෙනවා. මූ ඊට පස්සේ ආය කුණු කන්දල ඇල්ලන්න කැරකෙන්නේ නැහැ. කුණු ටිකේ තෙන්ඩලා ඉන්නවා. කැරකෙන්නේ නැහැ. ඉතින් මාරේ ඇවිල්ලා තෝ කැරකනත් ඔගේ කුණු සේරම් මං ගන්නගේ බෑ. මාරයා මචං මේ
මම එහෙම කියන්නේ නැහැ. එහෙම කියන කෙනෙකුට ගිහිල්ලා කියපන් මං වටේ ඉන්න ඔක්කොමලා එහෙම කියන කට්ටිය තමයි. එහෙම කියන කෙනෙකුත් නෙවෙයි මං. උඹ දැනගනින් මං ගිය පාරේ මං ගිහිල්ලා ඉවරයි. උඹ මං ගිය පාරේ හුලඟක්වත් දන්නේ නැහැ. ඇත්තටම උපදින හැම කෙනෙක්ම රහත් වෙලා තියෙන්නේ. එයා දන්නේ නැහැ. ඉතින් මාර්යා ළඟට එනකොට මේ හීන් දාඩි දානවා දඟලනවා හඳුන් කුරු පෙට්ටියක් දීලා බුදුහාමුදුරු කියනවා මේ දොස්තර මහත්තයා කියනවා අනේ දොස්තර මහත්තයා කොහොම හරි කරලා මාව බේරලා දෙන්න දෙයක් නැහැ මේ හඳුන් කුරු පෙට්ටිය තියාගෙන මට පණ දෙන්නයි කියලා. ඉතින් මාර්යා ළඟට එනකොට වැඩි ඉවර. ඊට පස්සේ උට කිය දැන් මං කියන වැඩි හොඳයි ගහල්පි අල්ල පොළවේ වලිකින් අල්ලලා ගහපිය කියලා පතපැත්ත පාන්න ඕනේ මාළයාට. ඉතින් මාර්යා අල්ලන්න වලිගි නැහනේ. මොකෙන් ගන්නේ? ඉතින් ඒ ටික කල්ැතුව දැනගන්න පුළුවන් කියන එකයි මේ අරහත් කියන වචනේ ලෝකෙට හඳුන්ලා දීලා අරහය කියන වචනේ හඳුන්ලා දීලා බුදුදහමේ නව අරහදී බුදුගුණ පෙන්ලා දීලා තියෙන්නේ මාර්යා අල්ලන්නේ උඹ අල්ලගත්ත දේ. මොනත් අල්ලලා නැත්නම් මාර්යා ඇවිල්ලා අත ගායි. අහුවෙන්නේ. ඉතින් ගහපි පොළොවේ ගහපි වලිගෙන් අල්ල ගහපි කියලා මාර්යාට කියන අල්ල දීපන් වලිගෙ මාත් ගහන්නම් පොළොවේ කියලා මාර්ත් එක්ක පොඩි සපෝට් එකට යනවා. අත්තර ගාලට වගේ. ඉතින් මාරේ හැමදේම මත කාලා බලන වලිගේ තියනවාද කියලා කියන්නේ අල්ලගත්ත දෙයක්. නැත්තම් මාරේට බයිට දෙන්නේ නැහැ. දැන් මෙතන කියන හැම කියනවනම් කියන්නේ ව්‍යවහාරවත් තියෙන කුසලෝ විදිත්වා යෝවහරය විවහාර කරන ළමා බාතයි. මාරේට කෙලින්ම කියනවා මම මේ මගේ කියන්නේ නම් ඒ මගේ නෙවෙයි. එහෙම කියන්නෙක් වෙනවනම් මම එහෙම කෙනෙක් නෙවෙයි. උඹ ගිහිල්ලා එහෙම කියන කෙනාට කියපන් උඹ දැනගනි මම මේ වෙනකොට ගිහිල්ලා ඉවරයි පාරාදීසෙන් උඹට මංගිය පාට හුලඟක්වත් අල්ලන්න බෑ කියලා. ඉතින් මෙතන ආගමක් තියෙන්න පුළුවන්. ඔන්න ඔය කියන තැන සංවිධානයක් තියෙන්න පුළුවන්. ඔය කියන තැන සංස්කෘතියක් තියෙන්න පුළුවන්ද? ඔය කියන තැන කුලයක් ගණයක් ඉන්න පුළුවන්ද? මොකක්වත් තියෙන්න බෑ. තිබුණා නම් අර කුණු කන්දලේ තාම ලස්සනට කැරකෙනවා. ඒකට රචනයක්, රටාවක්, සහතහනක් ආකාරයක් එනවා. දියසුලිය ගිහිල්ලා කුණු කන්දලේ තිබ්බහම ඒ කියන්නේ අර එකතුනේ ධ්‍රුව නෑනේ. එක තැනක ද්‍රවයක් වටේ කරකින ගතියක් නැහැනේ. එක දෙයකට එකතු වෙන කේන්ද්‍රාභිසාරී කේන්ද්‍රාභිසාරී බල නැහැනේ. අර කුණු ටික තියෙනවා. ඉතින් ඒක කුණු ටිකක් වෙලා, කරදරයක් වෙලා, පාලනයකින් තොර වෙලා මට කරගන්න යන්න බැරි, මගේ අධිකාරී ශක්තිය නැති, මගේ විධායක බලතල නැති බවට පත් වෙන එක තමයි ලකුණ. ඒක ඉතින් පස්චිම භවිකයට ඒක නිවන් ලකුණක්. භාවනා කරන එක්කන කල්යාණ සත්පුරුෂයෙක් නෙවෙයි නම් එයාට කියන මගේ භාවනා චාරයක් නැහැ. සක්මන් කරනකොටත් විශ් වෙනවා. ඉඳගෙනට බෙල්ල කඩා වැටෙනවා. ඊටපු දෙය වෙන්නෙත් නැහැ. නොහිතපු දෙයක් වෙනවා. කියලා මේ අනාත්ම ලක්ෂණයට පයින් ගන්න එක තමයි කරන්නේ. ඉතින් මේක ලස්සන්ට හරවලා කමඨාන් සුද්ධ කිරීමට දාගන්න බැරි නම් ගෝලයාට ගුරුන්නාංශික වැරද්ද. මේකම ලස්සන්ට කමඨාන සුද්ධ වෙන්නට ලියන්න පුළුවන් නම් ගෝලයාගේ දක්ෂකම. ඒකෙදි ගෝලයාට වැඩිය ගුරුන්නාංශි සතුටු වෙනවා. මු භාවනා කරන්න විතරක් නෙමෙයි සිද්ධ වෙන දේ මේ අනිත්‍යතාවයට දාලා කියන්න දානවා. දුක්ඛතාවයට දාලා කියන්න දානවා. අනාත්මතාවයට දාලා කියන්න බෑ පැංගිරි නැහැ. එයා ඒකට කියනවා මනෝපොබ්බංගම දණ්ඩා මනෝසෙට්ටා මනෝමය මනසාචේ ප්‍රසන්නේන කියන්නේ ඔක්කොම ප්‍රසන්න මනසකින්. මේ ඔක්කොම මනෝමයයි. හොඳයි කිව්වත්, සැපයි කිව්වත්, දුකයි කිව්වත් මනෝමයයි. ඒක බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. දැන් එන්න පටන් ගත්ත කමටහන් ප්‍රශ්න නැහැ. ප්‍රකාශන ඉස්සර අනිවාර්යයෙන්ම ප්‍රශ්න වැටක් දානවා කමටහන් වාර්තා ඉවරලා මෙන්න සාංශේ தත්ත්වය මේක පළවෙනි ප්‍රශ්න මේක දෙවෙනි ප්‍රශ්න මේක තුන්වෙනි ප්‍රශ්න කියලා අර භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵල ටික ප්‍රශ්න වලියක් හදලා. මේ කර්මස්ථානාචාර්යවරු පේල් කරන්න හදන. ප්‍රශ්න පත්‍ර දීලා කර්මස්ථානාචාර්යවරු පේල් කරන්න හදන. මේ දවස්වල එන කචල්ලයක් ඒක කචල්ලයක් කරනවා සර් පේල් කියලා කතාවක්. ඌව සංගයන ගන්න ඕනේ ගමන්නේ. ඉතින් ඒක තමයි දාන්න හදා. ඉතින් කර්මස්ථානාචාර්යවරු මාරයක වගේ යෝව දන්ති මම ඉදන්ති උඹ කියනනම් මේක මගේ කියලා ඕක මගේ නෙවෙයි බං. එහෙම කියන කෙනෙකුත් නෙවෙයි ඔය ප්‍රශ්න පත්‍රය දීපන් දන්නේකට. අපිට ප්‍රශ්න අදාළ නැහැ. ඔය අභ්‍යාගත ප්‍රශ්න කියන්නේ නෙවුවා. ප්‍රශ්නේ බාරගත්තොත් මොඩෙක් වෙනවා. මේ මිසුගේ වැඩේ මොකකින් හරි ප්‍රශ්නයක් හදාගන්න එක. ඔය තමයි මානසික මනස කියන්නේ. මානසික මනස කියන්නේ මානව මනස හැම මොකකින් හරි ප්‍රශ්නයක් හදනවා සංස්කාර කියලා කියන්නේ. මොකකින් හරි ප්‍රශ්නයක් හදනවා. ඉතින් ගෙදර මනස රසාව කළා ගෙදර එනකොට ගෑණිගේ වැඩේම දවස් 30න් වෙච්ච කණපින්දම් කිව ඉන්නවා. ඉතින් අර මිනිහා උයපු මුට්ටි ගෑණිගේ ඔළුවේ නමනවා. යකෝ මේ ගෙදර ආපිලා කරබනේ හිටපියකෝ මේ ගෙදර ඇවිල්ලා සරමැඳ ගන්නකම් ඉන්නේ.
කමඨාන් සුද්ධ කරනකොටත් ඔය ටික තමයි වෙන්නේ. කලාතුරට පස්සේ ගෙදර මිනිස්සු ඇවිල්ලා මෙන්න වලම් මුට්ටි ඔක්කොම ඉස්සගෙන යනවා. දරුවෝ මෙහෙමයි, අරයා මෙහෙමයි, මෙහෙමයි කියලා කංකරච්චල් කියවන්න පටන් අර ගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ හම්බෙනකන් ඉන්නේ ඔය මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ මොනව කරන්නද? කුණු රෙදි හොදන්නේ. මොකටද බුදු කෙනෙක් පහළ වෙන්නේ? බුදුහාමුදුරුවෝ දන්නේ ඉඳ දුෂ්කර ක්‍රියා ටිකක් කරලා ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ මම මෙච්චර භාවනා කරා, මම මෙච්චර ධක්මං කරා. ඒ ටික කියන්න බෑනේ අපිට. මූල කර්මස්ථානෙවත් කියන්නේ නැහැ. වැරදිච්චව කණපින්නම් කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා ඔහොම කියන කට්ටියක් ඉන්නවා. මාහරයත් එක්ක එයාට ගනුදෙනුවක් තියෙනවා. අන්නේ කට්ටිය කියලා ඔබ කියපන්. මාහරය සම්පූර්ණ ඩිස්මිස් කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. මට දෙනවා ජොබ් එකක් ඒ වෙනකොට. ලෝකේ ඉන්න හරියක් මේ මං වදන්ති යෝ වදන්ති මම ඉදන්ති මේක මගේ කියාගන්න જાතිය. ඒගොල්ලොත් එක්ක ඩීල් එක දාපන්. උඹ දැනගනින් මම උඹේ ශේෂ්ත්‍රයෙන් පැනලා ඉන්නේ. මම අනුගමනය කරන සුළු පිරිසක් ඉන්නවා කියල්ලෙලල්ල. මොන තාලෙන්වත් කියන්නේ එතන කුණු කන්දලේ තියෙනවා. හැබැයි අර කැරකිල්ල නැහැ. කේන්ද්‍රාභිසාරි කේන්තරපසාරි බලේ නැහැ. මුහුදේ කුණු ටික තියෙනවා. ලකුණ පෙන්වන්න පුළුවන් සුලිය ඉවර වෙච්ච ගමන්. හැබැයි පාතාලේ නැහැ. මේක වැටෙනකොට පුදුම බයක්. පුදුම මේ අනන්‍යතාවේ නැතිවීමෙන් ඇඩ්ඩස් නැතුව වැටකොට බැමි නැතුව මේ ගිලිහෙන తত্ত্বය ආපු නැති පොඩි දරුවෙක්වත් මම දැකලා නැහැ භාවනා කරන. හැම කෙනාටම එනවා. ඉතින් ඒක ටික සාන්ති කර්ම කරනවා, පිරිත් නූල් ගැට ගහනවා, ඇප නූල් දානවා, බලන්නකෝ භාවනා කරන්න ගියාම අරක වෙනවා මේක වෙනවයි කියලා. ඉතින් මේකම තමයි හැමදාම මම කමඨාන් සුද්ධ කරන මතක් කරලා දෙන්නේ. ඔය වෙනදී ප්‍රසන්න මනසෙන් දකින්න. මේ භාෂා රචනයක් ගැන මම මේ කතා කරන්නේ. භාෂා ව්‍යාකරණයක් ගැන මම මේ කතා කරන්නේ. ඉදිරිපත් කිරීමේ ස්වභාවයක් ගැන මම මේ කතා කරන්නේ. ඉදිරිපත් කරන දේ නම් ඕකම තමයි. දුක නම් දුකමයි. පැමිණි දුක පැමිණයි කියලා කියපන්. මේ දුකට මේ ආලවට්ටම් දාන්න හරි මේ උම්මලකට කැල්ලක් දාන්න හරි පේස්ට් එක දාන්න හරි පැණි වලලු දාන්න හරි නෙවෙයි. ඔය සැපක් කරගනි. මාර්ය අපරාධයි. ඕකෙන් තවදුරටත් ප්‍රශ්න සංස්කරණය කරන්න එපා. ඕකෙන් තවදුරටත් මේ අරක මේක හදන්න එපා. ඒක කොහොම තමයි. ඕකේ ඔයින් යන මොකක්වත්ම බලන්න දෙයක් නැහැ කියලා කාලකාරාම සූත්‍රය කියනවා. කොයි එක බැලුවොත් ඕකම තමයි. හැබැයි මේක මේ උත්තරයක් කරගන්න දන්නවනම් ඔක මාර්යාට ප්‍රශ්නයක් වෙනවා. අපි මාර්ගයේ පැත්තද ගන්න බුදුන්ගේ පැත්තද ගන්න කියන්නේ ඔය කෝහාර කුසලතාවය හරීම දක්ෂයි. ඒක ඥානන්ද ස්වාමීන් ඇතර අපිට කියා දීමේ දක්ෂතම ගොඩක් තිබුණා. සමහර ස්වාමීන් වහන්සේ තුල දුර්ලකම් තිබුණා. Taman ආවෝද කිනීමේ දුර්ලකම් තිබුණා. බෑ කියා දීමේදී නම් මම ජීවිතේ කවදාකවත් හම්බෙලා නැහැ. මේ වගේ මේ වෝහාර මාර්ගයේම නැත්නම් එටිමොලොජි එහෙනම් තමයි මේ වචනයක ධාතුව හොයලා ඒ වචනේ අනුව මේ වචන ව්‍යවහාර මට්ටමට යන්නේ සාමාන්‍ය හැට නැටි ලෝක වෝහාරයට නැටි ඕනෙම වචනයක් දුනොත් කියලා දෙන්න තේරෙනවා. ඉතින් ඉඳලා හිටලා පොඩ්ඩයි ඉතින් ඔය තරහා යනවා වගේ ටිකක් තියෙනවා ඇති අර මනුස්සකම. මට ඊට වැඩි තියෙනවා තරහා යන එක තියෙනවා. හැබැයි මට වෝහාර කුසලයේ තියෙනවා টොප් එකට. ඕනම කෙනෙකුට ඒ දන්නේ නැති වුණත් දන්නා වගේ කියලා දෙන්න පුළුවන්. ඔය පංචත්ත්‍ය සූත්‍රයේ පටන් ගන්නකොට මම ඇත්තටම මොකද්ද බලන්න කියන්න ඕන කියලා මම දැනගෙන හිටියේ නෑ. පංචත්ත්‍ය කියන්නේ මම බලනකොට ඒක මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක්. දැන් 6ක් 5ක් බණ කියනකොට පොඩ තේරෙන්න පටන් අර ගන්නවා මොකද්ද මේකේ කියන්නේ කියලා. මොකද මට මුළු සූත්‍රේම හදාරන්න උනේ නෑ. මේ බණ්ඩ සූදානම් වෙනකොට. මට පැය භාගයක්වත් හම්බ වෙන්නේ නෑ. පස්සේ තමයි පැය 6 විතර ඒකෙම ගත කරනකොට තමයි මේ බුද්ධ ඥානශය කොච්චර ගැඹුරක්ද දේශනා කරන්නේ මේක මිනිසුන්ට කොච්චර අදාළ නැතුව වගේ පේනවද කියන එක. කිසිම දැනක ආනාපානයක් කතා කරන්නේ නැහැ. කිසිම සතිපට්ඨානයක් කතා කරන්නේ නැහැ. තනි කර මේ සංඥා අල්ලගෙන පුබ්බන්තපරන්ත වාද හදා ගන්න හැටි. හැබැයි බලනකොට තේරෙනවා අර භාවනා කරපේ ඔක්කොගෙම ක්‍රීම් එකේ තර තියෙනවා. ඒ වාගේ අවබෝධයක් මේ නිවනේ නිවීම 23 24 ආදී වාර ගාන කියවන්න ඒකේ ගැඹුරක් තියෙනවා. ඒ එව්වා බේරලා එව්වා ලිහලා තමයි දේශනා කරලා තියෙන ඥානන්ද හඳුරු. කියන්නේ අහන කෙනාට ගැලවුම් මාර්ගයක් හදලා. ඒ නිසා අපිට මේ අහන ශ්‍රාවක අපට පුදුමාකාර සේවයක් කරා. ඒක නිසා රහතන් වහන්සේගේ ක්‍රියාභාරයේ තේරුම් අරගන්න යා ඒත් යං වදන්ති මම ඉදන්ති යා කියන මේක මගේ කියලා. හැබැයි මේ ලෝකයාගේ විවහාර මට්ටමකට කරන මිසක්කා ඒ රහතන් වහන්සේකට අහුවෙන්නේ නැහැ. ඉතින් අපිත් රහතන් වහන්සේ නමක් විදිහට හැසිරෙනවා නම් විවහාරේ එහෙම නැත්නම් කියනවා සම්මා ආජීවයේ සම්මා වාචා සම්මා කම්මන්ත
ඔය තුන හදාගන්න එකයි තියෙන්නේ. ඒකට නම් මේකේ බලාපොරොත්තු වෙච්ච තරම් අත්දැකීම් තොරතුරු නැහැ. හැබැයි හේතු කාරණා දැක්වීම ඒක තම තමන්ගේ වගබහරයට දෙන්න හොඳ යුතුයකම් බහරක් ඉෂ්ට කරලා තිනවා. ඒ ටික මම කෑ ගැහුවට පස්සේ මම ඉල්ලා හිටනවා ආයෙසරයක් අපි යන් කියලා මේ මාමුදයටයි සුලියටයි. එතකොට මේ මිනුම් අතහැරීමයි අමිත බවට අපරිමිත බවට පත්වීමට ඇති ඒකායන මාර්ගය. මහ පුදුම දෙයක් මේක. ඒකම තමයි දැන් දියසුලියක් නතර වුණාම ඉබේම ඒ දිහා බලා සිටින කෙනාගේ අවධානය යොමු වෙන්නේ මහ මුහුදේ ගැඹුරු බව, අපරිමිත බව, පෘථුල බව කියන පැත්තටයි. ඒ වගේම දෙයක් මෙතන තියෙන්නේ. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට කෙනෙකුට පුළුවනි අර සාමාන්‍ය පෘථග්ජනයට අස්ථාන බිහිතියක් ගෙන දෙන මේ ශූන්‍යතා දර්ශනය තුලින් එක්තරා විදිහක අලෞකික සුන්දරත්වයක් පවා මතු කර ගන්න. එහෙම මතු කරගන්න ඉඩ තියෙන බවට හොඳ සාධක අපිට හමු වෙනවා ධම්මපදයේ පුප්ප වග්ග, අරහන්ත වග්ග, බ්‍රාහ්මණ වග්ග, බුද්ධ වග්ග ආදී වග්ගවලිනුත් සුත්ත නිපාතයේ බොහෝ තැන්වලිනුත් මහා පුදුම අන්දමේ අලංකාර අන්දමේ ගාථාත් අපිට දකින්න ලැබෙනවා. මේකට හේතුව ධර්ම ස්වභාවයක් වශයෙන් සලකනවා නම් මේ ශූන්‍යතාව ආත්මීය ශූන්‍යතාව පිළිබඳ ප්‍රඥාව පහළ වීම. ඒ ප්‍රඥාව පිහිට කරගෙන ඒ මාර්ගඵල අවබෝධ කර ගැනීම. ඇත්ත වශයෙන්ම කියනවා නම් සත්වයාගේ සාංශාරික පැවැත්මේ පුෂ්පෝද්භවය, ඵලෝද්භවය හැටියට සලකන්නට පුළුවන්. ඒ කියන්නේ මල්ඵල හැට ගැනීමයි. මල්ඵල හැට ගැනීම වගේ. මේ අදහස් ප්‍රකාශ කරනවා ධම්මපදයේ පුප්ප වග්ගයෙන්. යථා සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං තත්ත ජායේත සුවිගන්ධං මනෝරමං එවං සංඛාර භූතස්මින් අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. යම්සේ මහා මාර්ගය අසල හැර දමන ලද කැලි කසල ගොඩක පිරිසුදු සුවඳ ඇති මනරම් පියුමක් හටගනීද එසේම කැලි කසල ගොඩක් බඳු පුහුදුන් ලෝකයා අතර සම්මා සම්බුදු ශ්‍රාවක තෙම ප්‍රඥාවෙන් විශිෂ්ට ලෙස බබලයි. එතකොට මේ සසර ඒක පිටරටවල වල මේ නිලුම් පිපෙන්නේ නැත්තේ පාරයිනි කුණු දාන්නේ නැහැ. කද්දාක රාතන්නාංශ කෙනෙක් පහලට බෑ. ලංකාවේ නම් කක්ක කරනවා, චූ කරනවා. ගෑනුන්ගේ ඉවත් ගෙනත් දානවා. ඔක්කොම පාරයිනි ගෙනත් දානවා. මල් පිපෙන්න ඉඩ තියෙනවා. මල පිපිලා තියෙනවා ඉන්දියාවට ගියාම. බත් මල්. යාට ඕනම තැනක බත් මල් පිපිලා. ලංකාවේ ඉන්දියාවට යන්න බෑ. ලංකාවේ යන්න තේවත්තකට. දෙමළ මිෂිනේ තේවතු වල හැම තැනම බත් මල් පිපිලා. උණ්ඩ මේ තේවලක් හැරලා තිබ්බත් හෙට උදේ යනකොට කක්ක කරලා තියෙනවා. ඉතින් පහුවෙන්ද තේපැලයක් හිටවල ඊටු පස් ටික දාන විතරයි තියෙන්නේ මල් පිපිලා. ඔය ලයින් ගාව අපි පාළු තේ වලට අපි පුරුදු වෙන කාලේ ගිහිල්ලා අර ඕගර් එක දාලා බලවල් හරලා යනවා හෙට පැල හිටවන්න. හෙට පැල වෙනකොට පොර හැයන දාන දාලා පසුත් දාලා අතේ ගා ගන්න නැතුව හිටවන එකයි. ඉතින් මෙන්න තේ ගස් අනිද්දාසේ කතා කර කර two leaves and the bud එනවා පට්ට ගන්නකොට. ඉතින් මේ ඉන්දියාව පිටරටවල නෑ පිටරටවල මොකද කුණු පාරයිනේ කුණු වෙන්න දෙන්නේ නෑ. දැන් මේ තියෙන්නේ මේ යථා සංඛාර දෝතස්මි සංඛාර දානස්මි දාන සංඛාර දාන එකතු වෙන වෙලාවේ උජ්ජිතස්මි මහපතේ පාරයිනේ කුණු ටික දානවා. ඒක ඕක තමයි මිනිස්සු කරන්නේ. ආය මොකුත් නෑ. එච්චරයි ඉන්දියාව කියන්නේ ඔච්චරයි. ආය මහා පාරම වෙන්න ඕනේ මේ තිරිඟු කොටුවක් තිබ්බොත් වීට්ස් ඕට්ස් ඉන්නවනේ ඕකේ තමයි එකක් කරන්න ගිහිල්ලා. ඒක නැතුව මල් පිපෙන්නේ නැහැ කියලා මං කියන්නේ. අපි කියන්නේ ඒවට යුනිවර්සිටි ගින්න කාලේ TST යන බත් මල් පිපිලයි කියලා. බත් මල් සුවඳ. ඉතින් ඕක නැතුව නිවන් දකින්න බෑ. ওই කට්ටිය කොච්චර ওই අත් දෙක හොදාගෙන හිටියත් විස බීජ නාශනය කෙරුවත් 99.99යි. හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. යම් ප්‍රමාණයක් විස බීජ තියෙන්න ඕනේ මහා පතේ පදුම පිපෙන්න. ඉතින් ඒ වගේ තමයි බුදුන් කියන ඒවන් සංඛාර භූතස්මි මේ අපි මේ කක්ක කරන සංස්කාර ටිකේ තමයි නිලුඹ පිපෙන්නේ. ඒ නිසා සංඛාර සමතයක් කියන මිසක්ක නිකන් සමතයක් නෑ. සංස්කාර තියෙනවා. අපි මේ උදේ ඉඳන් හැන්දෑනකම් කෙරුවාවල් තියෙනවා. අන්නේ කෙරුවාවල් අතහැරීමෙන් තමයි නිවන ලැබෙන්නේ. කෙරුවාව නැතුව අතක් පිට අතක් තියාන කුටියකට වෙලා හිටියට වෙන්නේ නෑ. වෙන්නේ නෑ. ඒකනම් දසපාරමිතා කියන්නේ කියලා මං කියනවා ඇත්තටම දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ කියලා.
තමන් ක්‍රියාකාරකම් කරන තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැටෙන්නේ. අතක් පිට අතක් බැඳගෙන ඩීප් ෆ්‍රීසර් එකක් ඇතුලේ ඉඳගෙන හිටියට හෝ ගල් කුලක් ඇතුලේ ගල් වෙනක් ඇඳ හිටියට හරියන්නේ නැහැ වැඩේ. ඒක එළියට එන වෙලාවෙත් ඒ නිසා ඒ කසලයි පියුමයි සංස්කාරයි විසංඛාරයි එකයි. ඒක ලස්සනට මේ සලායතන විභංග සූත්‍රයේ විස්තර කරලා තියෙනවා මේ අවිද්‍යාවමයි විද්‍යාව කියන්නේ. අවිද්‍යාව මෙච්චරක් මයි ළඟ තියෙනවා මම මේ කෙරුවාවල් මම මෙච්චර කරලා තියෙනවා කියලා වඩහැර පාන එකමයි අවිද්‍යාව කියන්නේ. ඒක දන්නවනම් ඒක විද්‍යාවක් කුසලයක්. ඉතින් මම හිතන්නේ අපි කාලේ ඉච්චරයි අපිට ගත කරන්න වෙන්නේ. මම අවස්ථා 3ක් විතර ගත්තා මේ අනවශ්‍ය විදිහට හයියෙන් කෑ ගහන්න. කෙසේ නමුත් මේ මෙතෙක් කරගෙන ගිය වෙයි ලස්සන ගොනුවක් දැන් හැදීගෙන එනවා. මේ ඥානන්ද සාංශිතේ ඇති කරගත්ත පදනමේ දේශන 22ක් කරලා මේ 23 ඉඳලා 33 දක්වා විතර වගේ යනකොට තමන්නාංශෙම දේශනා කරපෙවමයි නිදර්ශන පෙන්වමින් ඉදිරියට යන්නේ. ඒ නිසා මේක මේ සැරේ නෙවෙයි තව සැරයක් කියවන්න. ආයෙසරයක් කියවන්න ඕනේ. කියවන්න ඒකේ මේ සාරමණ්ඩේ තේරෙන පටන් ගන්නවා. එතකොට කවුද බුද්ධ ශ්‍රාවකයා කියන්නේ කවුද බුදුහාමුදුරු කියන්නේ කියලා තේරෙනවා. ඒ සඳහා අදාවත අපගේ මේ ධර්ම සමාලෝචනයේ කාට කාටත් හේතු ආසනාව වේවා කියලා අපි මෙතනින් අපේ නිවෙනේ නිවීම දේශනාව සමාලෝචන සතිವಾರය સમાપ્ત කරනවා. අපි හම්බාන්න මේ පහළි කුටිය හැමතුන්ගෙන් මේ මොනවද මේ ගැන කියන්න තියෙන කියලා අනුමೋದනා ශීර්ෂේ අවසරයි සෙන්ස. නිවන ළඟ නැත ළඟ ඇත නුවණ දුර ඇත සත්පුරුෂ උතුමෝ උපකාර කරති නුවණට නිවනට එන්නට. අද මේ වෙලාවේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඒ සත්පුරුෂ ඇසුර සම්බන්ධ කරමින් කටුකුරුන්දී අතිපූජනීය ඥානානන්ද මාහිම්පාණන් වහන්සේ සම්බන්ධ කරගෙන බුදුබණ ඉතාමත් ලස්සනට විසිතුරු විවරණයෙන් ඇසූ පිරු කරුණු එකතු කරමින් විවරණය කරන්නට යෙදුණා. එසේ සිද්ධ කරමින් බොහෝ පින් රැස් කර ගන්නට යෙදුණා. දහම් කරුණු ඉදිරිපත් කරමින් සමන් දෙමින් සම්බන්ධ වෙමින් පූජනීය මහා සංඝරත්නය සමග රැස් වුණේ එකතු වුණේ ඉතිරින් මෙතරින් පින් කැමති පිරිසක් අප සෑම දෙනා විසින් මත්පත් කර ගන්නට යෙදුණු සියලු පින් අපටත් ලෝවැසි සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියන මෙත් සිත ඇති කරගෙන ගාථා සජ්ජායනා කරමින් පින් අනුමෝදන් කරමු. ittavata jammei සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු